තෙරුවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතිගත ඇත කියන හිරු සවස 6:55 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ සමගින් මම බුද්ධි දනුකා බේසිංහ. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. කොරෝනා මෘතදේහ භූමදාන මාර්ගෝපදේශ කෙටුම්පත් කර අවසන්. භූමිය පිළිබඳ තීරණයක් ගන්නාතුරු චක්‍රලේඛය පමාවේ. මානව හිමිකම් මහකොමසාරිස්වරියගෙන් ශ්‍රී ලංකාවට ලිහිලක්. මසකට වැඩි කලක් අතුරුදන්ව සිටි මෙරට දීවරයන් 12 දෙනෙක් මියන්මාර අත්අඩංගුවේ. අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙල ගැන වැරදි මත එපා. ජනපති ගෝමරන් කඩවලදී ඉල්ලයි. විවාදයට පෙර පාස්කු වාර්තාවේ ඉතිරි කොටසුත් විපක්ෂය ඉල්ලයි. අපූරු ඉගැන්වීම. What is the meaning of poverty? Poverty means nothing. The president in the country has power to rule the country. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. COVID-19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සහ ආදාහනය කිරීම සඳහා අවශ්‍ය වන නව මාර්ගෝපදේශ කෙටුම්පත් කර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු සඳහන් කළේ අදාළ මාර්ගෝපදේශ කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවයි. දවසේ පුවත. කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීම සඳහා ඉඩ සලසන අති විශේෂ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරුණා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යරච්චි මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව මෙතෙක් පැවති ගැසට් නිවේදන මගින් ක්‍රියාත්මක වූ නිරෝධායන නියෝග සංශෝධනයට ලක් කෙරුණා. ගැසට් නිවේදනයට අනුව මෘතදේහ ආදාහනය කිරීම යන්න මෘතදේහ ආදාහනය කිරීම හෝ බොහොමදාහනය කිරීම යනුවෙන් සංශෝධනය කර ඇති අතර යම් තැනැත්තෙකුගේ මෘතදේහ ආදාහනය හෝ බොහොමදාහනය කළ හැකිය යන්න ඊට ඇතුළත් කර තිබෙනවා. නව අනුනියෝග මගින් දැක්වෙන්නේ අදාළ මෘතදේහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධිවිධානවලට අනුකූලව නිසි බලධරයා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයකදී පමණක් බලධරයාගේ අධීක්ෂණය යටතේ බොහොමදාහනය කළ යුතු බවයි. කොවිඩ් ආසාදිත මෘතදේහ බොහොමදාහනය කිරීමට අදාළ මාර්ගෝපදේශ පිළිබඳව ඊට අදාළ විද්වත් කමිටුවේ සමාජිකයන් දෙදෙනෙකු සමග සාකච්ඡා කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා. කෙටුම්පත තමයි දැන් සකස් කරලා ඇත්තටම ඉවරෝනේ. අපි ඒක දැන් අනිත් එකේ කමිටුවේ අනිත් සමාජිකයන් සහ මදුතුමිය සෞඛ්‍ය ලේකම්තුමා එක්කත් අපි සාකච්ඡා කරලා ගොඩක් කරුණු තියෙනවා මේ අපිට හදන්න. ඒ කියන්නේ මරණය බාර දෙන විදිය ගිහිල්ලා ගෙනියන විදිය ඊළඟට භූමදානය කරනවා නම් ඒ භූමදානය කරන තැන් ඒකට මම හිතන්නේ දින කීපයක් ඇත්තටම ගත වෙයි. මේ ඔක්කොම ඉවර කරලා අපි කොවිඩ් ටාස්ක් එකට මේක යොමු කරලා අනුමැතිය අරගෙන තමයි අපිට අවසන් වශයෙන් මේක චක්‍රලේඛනයක් විදිහට ඉදිරිපත් පුළුවන්. කොවිඩ් මරණ සම්බන්ධ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ උපකමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පසුගියදා පත් කළා. එම උපකමිටුවේ සභාපති ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා එන්නත් හා බෝමන් රෝග පිළිබඳ සංසදයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය නිර්දේශ ලෙස ඉදිරිපත් කර තිබුණේ කොවිඩ් ආසාදිත මෘතදේහයක් නිවස වෙත ගෙන යාමට නොහැකි බව, මෘතදේහ එම්බාම් කිරීමෙන් වැළකීම, පැය 24ක් ඇතුළත ආදාහනයට හෝ භූමදාහනයට යොමු කළ යුතු බව, භූමදාහනය කිරීමේදී ජලයට නිරාවරණය නොවන අයුරින් මලසිරුරු බහලන කවර දෙකකින් ආවරණය කළ මිනි පෙට්ටියකට දැමිය යුතු අතර මිනි පෙට්ටිය මෘතදේහය දැමූ පසු විවෘත නොකළ යුතු බව, එමෙන්ම පවුලේ සමාජිකයන් 4 දෙනෙකුට මෘතදේහය විනාඩි 5ක කාලයක් බැලීමට අවස්ථාව ලබා දීම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ කළ නිලධාරියෙකු භූමදාහනයට සහභාගී වී යුතු බව, මෘතදේහය භූමදාහනය කරන ස්ථානයේ භූගත ජල ස්තරය හඳුනා ගැනීමට අදාළ ආයතන වෙත පැවරීම, භූමදාහනය කරන අවස්ථාවේදී ආගමික නායකයෙකුට ඊට සහභාගී වීමට ඉඩ දීම යන නිර්දේශයන් ලබා දී තිබුණා. විශේෂයෙන්ම මේ මෘතදේහ විවෘත කරනවද විවෘත කිරීමට අවසර දෙනවද ඒ වගේම භූමියේ කෙතරම් යටක මේ මෘතදේහ භූමදානය කළ යුතුද වැනි කාරණා සම්බන්ධව විශේෂඥ මාර්ගෝපදේශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ලබා දිය යුතු වෙනවා. ඒ වගේම දැනට පවතින සුසාන භූමි සියල්ලෙම මේ භූමදාන කටයුතු කරන්න පුළුවන්ද එහෙම නැත්නම් විශේෂ ස්ථාන හඳුන්වා දෙනවද කියන එක සම්බන්ධවත් අපිට මාර්ගෝපදේශ සහ නිර්දේශ ලබා දිය යුතු වෙනවා. ඒ සියල්ල ලැබුණාම දැනට බලාත්මක කරලා තියෙන ගැසට් පත්‍රයේ සඳහන් ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙනවා. මේ අතර කොවිඩ් මෘතදේහ භූමදාහනය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පළ කළා.
නැවත භූමදානය කිරීම සම්බන්ධව අපේ කිසිම විරෝධයක් නැහැ. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි අහන්න කැමති මේ සම්බන්ධව ගත්ත විශේෂඥ කමිටුවේ වාර්තාවක් ඔක්. අපට ඕන මේ සම්බන්ධව අගමැතිතුමා පත් කරපු සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කරපු නිගමන වාර්තාව ගත්තම අපට තීරණය කරගත හැකි බයසක නැතුව ජීවත් වෙත හැකි යම් කෙනෙක්ගේ ආගමික නිදහස වෙනුවෙන් අනිත් මිනිසුගේ ජීවිත අවදානමට ලක් වෙනවා නම් ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී. ඒක සෞඛ්‍ය විශේෂඥයන් පමණක් විතර නෙමෙයි භූගෝලීය විශේෂඥයෝ මේකට සම්බන්ධ කරගන්න ඕන. අපට කරුණු කියනවා භූගෝල විද්‍යාව පිළිබඳ විශේෂඥවරු රට ගැන හිතන අය මේ කොවිඩ් මරණ භූමදාන කළාම ඉදිරියේදී බරපතල හානි විනාශ සිදු වෙන්න පුළුවන් කියලා කවුරුවත් සතුටු කරන්න ඕන උන් පමණි. එහෙම නැත්නම් මානව හිමිකම් සමුළුව කිව්ව පමණි. ලෝක සෞඛ්‍ය සංවිධානය කරුණු කිව්ව පමණි. අපි අපේ රටට අදාළ තීරණ ගත යුතු නැහැ. ඉතින් ආණ්ඩුව මේක යදගෙන නෑමක් විතරක් නෙමෙයි. අර එතුමන්ලාගේ වල එතුමන්ලා කපාගෙන තියෙන අපිට කරන්න දෙයක් නැහැ. මෙච්චර කාලයක් අපි විග්‍රහාත්මක කරුණු කාරණා පැහැදිලි කළේ ආණ්ඩුව යථාර්ථවාදීව දැක්මක් ඇති කරගනී කියලා බලාපොරොත්තු. සෞඛ්‍ය විද්‍යාත්මකව මුළු මහත් ලෝකෙම එක්තරා කාලවකවානුවකදී කිව්වා මේ මෘතදේහ හරහා කොවිඩ් වෛරසය භූගත ජලයට එකතු වී නැවත ජීවත් වන්න උන්ගේ ශරීරවලට එන්න පුළුවන් කියලා. එහෙම මතයක් ලෝකේ පුරා තිබුණා. ඒතකොට මේ මතය පිළිබඳ සැකේ වාසිය ගන්න ඕනේ මලවුන් නෙමෙයි ජීවත් වන්න උන්. නමුත් දැන් පේනවා ලෝකෙම දැන් කියනවා ඒම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ආණ්ඩුව තීරණය කළා. ඒක දේශපාලන තීරණයක් නෙවෙයි. ඒක සෞඛ්‍ය විද්‍යාත්මක තීරණයක්. විද්‍යාත්මක පදනමක් නැතුව ආණ්ඩුව ගැසට් නිවේදනයක් මගින් මේ පිළිබඳව ගත්ත තීරණ නිසා අවුලක් රටේ ඇති වුණා. දැන් කොමසාරිස්වරයාගේ වාර්තාව නිකුත් වුණු වහාම ආණ්ඩුව යම් ලිහිල් බවක් ඇති කරගෙන. හැබැයි ඒ ලිහිල් බව ඇති කරන්න සමගි ජන බලවේගයේ හැටියටත් පක්ෂයක් වශයෙන් උත් අපි දිගින් දිගටම පෙනී සිටියා. ඊට බොහොම ඉස්සෙල්ලා ගරු අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේදී කිව්වේ කොවිඩ් මරණ භූමදාන කරන්න ඉඩ දෙන බව. ඒකට පාකිස්තාන අගමැතිතුමා ඒ පිළිබඳ සතුට පළ කළ ප්‍රකාශයකුත් එවලා තිබුණා. දවසේ පුවත කොවිඩ් මර්ධන එන්නත් අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට ලබා දීමට හේතුව මරණ හා බෝවීම යන කරුණු දෙකම එකවර පාලනය කර ගැනීම බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය එම තීරණයට විරෝධය පළ කරනවා. COVID-19 ආසාදිතයින් 220 දෙනෙකු අද හඳුනාගත් අතර ඒ සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 82650ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයන් 748 දෙනෙකු අද සුවය ලැබූ අතර ඒ අනුව සුව වූ සංඛ්‍යාව සටහන් වන්නේ 78373ක් ලෙසයි. අපි රෝගීන් 500ක් හොයාගන්නේ අද වෙනකොට පරීක්ෂණ 12000ක් පමණ කරලා. එතකොට මේ 500ක් හම්බ වෙනවා කියන්නේ රෝගීන් ප්‍රමාණයේ කිසිම අඩුවක් නැහැ. අද වෙනකොට ලංකාවේ රසායනාගාර විතරක් තියෙනවා 38කට වැඩි ප්‍රමාණයක්. එතකොට මේ 38ම යොදවලා අපි පරීක්ෂණ කරලා තියෙන 12000ක් විතරයි. මේ 12000ක් ගත්තාම රජයේ රසායනාගාරවල කරලා තියෙන 5000ක වගේ අවම ප්‍රමාණයක්. රජයේ රෝහල් රසායනාගාර 21ක් එකතු වෙලා 5000ක් පරීක්ෂණ කරනකොට පෞද්ගලික රෝහලක විතරක් 3000ක් පරීක්ෂණ කරලා තියෙනවා ඊයේ දවසේ විතරක්. මේ පරීක්ෂණ රජයේ රෝහල් වල කරන්නේ නැත්තේ රජයේ රෝහල් වල ඉඩ නැති හින්දා හෝ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් නැති හින්දා හෝ පහසුකම් නැති හින්දා නෙමෙයි. පරීක්ෂණ සඳහා නිදර්ශක එවන්නේ නැහැ. හැබැයි පෞද්ගලික රෝහලකට 3000ක් එකවර පරීක්ෂණ සඳහා නිදර්ශක එවීමේ හැකියාවක් තිබිලා තියෙනවා. ඒ වගේම මේ පෞද්ගලිකාංශයේ රසායනාගාර සේරම ලියාපදිංචි වෙලා තියෙන කොළඹ දිස්ත්‍රික්කයේ. එතකොට මේ සියලු දේවල් වාර්තා වෙන්නේ කොළඹ කියලා. හැබැයි අපි දන්නවා පෞද්ගලිකාංශය විදේශී ඒවා කරනවා, රට පුරාම නිදර්ශක කරනවා. මේ ඔක්කොම කරාට කොහෙන්ද කොයි දිස්ත්‍රික්කෙන්ද කොයි පළාතෙන්ද කොයි රටෙන්ද කියන වාර්තාව නැහැ. ඊළඟට රට පුරා පෞද්ගලිකාංශයේ සමහර තැන්වල ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කරන්න අනුමැතිය දීලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය දුන්නේ කවුද කියලා හොයාගන්න බැරි වෙලා තියෙනවා. අද වෙනකොට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ වලට අදාළ වාර්තා කොතනකවත් වාර්තා වෙන්නේ නැති තත්වයකටපත් වෙලා තියෙනවා. එතකොට මේ පරීක්ෂණ සඳහා වියදම් කරලා අවසාන වශයෙන් එක වාර්තාවක්වත් තියාගන්නේ නැත්නම් ලබා ගන්නේ නැත්නම් මේක කරන්නේ මේ බිස්නස් කාර්යයේ බිස්නස් එක ඉස්සරහට ගෙනියන්නද කියන එක තමයි අපි අහන්නේ. කොවිඩ් මරණ 5ක් අවසන් වරට වාර්තා වීම සමග මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 464ක් දක්වා ඉහළ ගියා. කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 10 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. පසුගිය දින 7ක කාලය තුලදී ඉන් ආසාදිතින් 8 දිනක වාර්තා වුණා. රැඳවියන් 300ක් පමණ නේවාසිකව රැඳවිය හැකි මෙම රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින පිරිස 637ක්. මේ ප්‍රමාණය සෞඛ්‍ය ආරක්ෂිතව රඳවා ගැනීමට ඉතාමත්ම අපහසුයි. ඒ සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා. හැටන් පොලිස් බල ප්‍රදේශයෙන්ද නව COVID-19 ආසාදිතින් 11 දිනක වාර්තා වුණා. ඒ අතර පෞද්ගලික වතු සමාගමක ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රධානියා හා සේවකයන් සිව් දෙනෙකුද වෙනවා. මේ අතර පුද්ගලයන් 4,06,633 දෙනෙකුට ඊයේ දිනේ වන විට කොවිෂීල්ඩ් එන්නත ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. අද දිනේදී කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක එන්නත් ලබා දීම් සිදු වුණා.
එන්නත් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනාවක් එල්ල කරනවා. අවුරුදු 60ට වැඩි අයවලුන් සඳහා එන්නත් ලබා දීම සඳහා තමයි මධ්‍යස්ථාන සහ කාර්ය මණ්ඩල සැලසුම් කරලා තිබුණේ. නමුත් අපිට පේන්න තියෙනවා ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ මැදිහත් වීම මත අවුරුදු 30ට වැඩි සියලුම දෙනා සඳහා එන්නත් ලබා දීමට කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කොළඹ මහනගර සභාවේ එන්නත් ලබා දීම සම්පූර්ණයෙන් වියවුල් තත්ත්වයට ඊයේ සහ අද දිනේ පත් වෙලා තියෙනවා. වයස් කාණ්ඩය වෙනස් කිරීම නිසා ඇතැම් 60ට වැඩි අයවලුන්ටත් එන්නත් ලබා දීමේ හැකියාව නැති වෙලා තියෙනවා. එන්නත් මධ්‍යස්ථාන අවලංගු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ නිසා ශේෂ්ත්‍රයේ මහජනතාව සහ නිලධාරීන් අතර යම් ගැටුම් නිර්මාණය වෙමින් තියෙනවා. මේ අතර වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ හේතුව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා පැහැදිලි කරා. මේ එන්නත දීමෙන් අපි බලාපොරොත්තු වෙන අරමුණු දෙකක් තියෙනවා. එකක් තමා මරණ අඩු කිරීම සහ සංකූලතා අඩු කිරීම. දෙවැන්න තමා බෝවීම අඩු කරන එක. එතකොට මේ දෙකම එකවර ඉෂ්ට කරන්න අමාරුයි. මොකද මේ දෙක සිද්ධ වන්නේ වයස් කාණ්ඩ දෙකක නිසා. මේ දෙක සමාන්තරව යෑම අත්‍යවශ්‍ය නිසා මේ මොහොතේදී අපි මේ 30න් උඩ සියලු දෙනාටම මේක සමාන්තරව මේක දීමට තමා කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා මම හිතනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා පැහැදිලි උපදෙස් දීලා තියෙනවා. මේ අතර ඇල්ල සංචාරක ප්‍රදේශයට අද විශාල පිරිසක් පැමිණ සිටින ආකාරයද දක්නට ලැබුණා. ඔබ මේ ගත කරන්නේ සතිය අන්තය. සමහරවිට ඔබ පදිංචි නගරයෙන් වෙනත් ප්‍රදේශයක සංචාරකයෙක් දෙමින් ඉන්න පුළුවන් මේ වෙලාවේදී. විනෝද සවාරිකයෙක් දෙමින් ඉන්න පුළුවන්. එන්නත් ව්‍යාපෘතිය කරගෙන ගියත් මේ අවදානම දුරු වී නැහැ. ඒ නිසා අපි නිරන්තරයෙන් සෞඛ්‍ය පුරුදු වලට අනුගතව කටයුතු කිරීම අනිවාර්ය වෙනවා. ඒ වගේම නැවතත් ලබන සමුදා දිනේ සිට රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන පරීක්ෂා කිරීමට අදාළ මෙහෙයුම ක්‍රියාත්මක වෙනවා. අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් වැරදි අදහස් පතුරවමින් කඩාකප්පල් කිරීමට උත්සාහ නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළේ ගම සමග පිළිසඳරක් 12 වෙනි වැඩසටහනට අද එක්වෙමින්. දුෂ්කර ග්‍රාමීය ජනතාවගේ ගැටලුවලට අදාළ ගම්මානවලටම ගොස් විසඳුම් ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ගම සමග පිළිසඳර වැඩසටහනේ 12 වෙනි ත්‍රිකුණා මලය ගෝමරන් කඩවල කිව්ලේ කඩවල විද්‍යාල භූමියේදී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිවරයා වැඩසටහනට එක්වීමට පෙර එම ප්‍රදේශයේ ජනතාව සමග ජන ජීවිතය පිළිබඳව තොරතුරු හුවමාරු කරගත්තා. මේව දැන් කන්න තියාගන්න. කන්න තියාගන්නයි විතර වීවලට. වී ගන්නවද? කීය ගන්නද මන්? දෙතේ වීද? 43. මොනවාද මේ නාඩු? 43 ගන්න. කිව්ලේ කඩවල විද්‍යාලයට ස්මාර්ට් පන්ති කාමරයක් පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. කොවිඩ් වසංගතේ අපිට පුළුවන් වුණා අනිත් රටවල් සමග සංසන්දනය කරාම හොඳට පාලනය කරගන්නට. දැන් අපි ගෙනල්ලා තියෙනවා මිලියනයක් එන්නත් ඒවා ක්‍රමවේදයකට අනුව අපි එන්නත සිදු කරමින් යනවා. පහුගිය දවස්වල මම දැක්ක ටීවී එකේ මේ වී පිළිබඳව විවිධ මත අපි නොමිලේ පොහොර ලබා දුන්නා. ඊට පස්සේ වී වලට රුපියල් 50ක සහතික මිලක් ලබා දුන්නා. මට මතකයි ගොවින්ට වී වලට මිලක් ගන්න බැරුව වසබීලා මැරුණු කාලයක් තිබුණා. මොකද දැන් සමහර තැන්වල මම අහගෙන ආවා ඒගොල්ලෝ 52 53 තෙතවි 43යි 44යි කියලා කිව්වා. සමහර පැතිවල රුපියල් 60ටත් වික්කා. ඒක කමක් නැහැ. ඉතින් ගොවියන්ට සල්ලි එන්න ඕන. මේ වගේ දුෂ්කර පළාත් වලට ජනාධිපතිවරු එන්නෙත් නැහැ. ඇමතිවරු එන්නෙත් නැහැලු. ලේකම්වරුන්ට එන්න වෙලාවකුත් නැහැ. ඒකින්ද තමයි මම එන්නේ. දැන් අපි ක්‍රමයේ සංචාරක ශේෂ්ත්‍රයේ විවෘත කරගෙන යනවා. නමුත් ඒක රඳා පවතින්නේ අනිත් රටවල් කොච්චර හොඳින් කොවිඩ් පාලනය කළා සංචාරකයන්ට එන්න ඉඩ ඒ රටවල් වලිනුත් ඉඩ දෙන්නට ඕන. ඊයේ මම මගේ ගෙදර වත්තේ වවල තිබුණු කහ සහ ඉඟුරු ගැලෙව්වා. හොඳ ප්‍රමාණයක් අපිට ගලවන්න පුළුවන්. ඒ වගේම මම දන්නවා මේ ගහ වවන ප්‍රදේශවල සෑහෙන හොඳ අස්වැන්නක් ඇවිල්ලා තියෙනවා. මේවයින් තමයි ආදායම ගන්න පුළුවන් වෙන්නේ. ටිකක් ගණන් ගියයි ඒකට කමන්නේ ඒව යන්නේ අපේ ගොවියන්ට. අපි වෙනද පිට රට වලින් මේකට බිලියන ගාණක් වියදම් කරා. දුප්පත්කම නැති කරන්න. මම වැඩසටහනක් ගෙනාවා. ලක්ෂයකට රැකියා දෙන්නට. දැන් ඒකටත් වැරදි මත මේ ජනතාව අතර යවන. සෞඛ්‍ය සේවයේ සමහර අය වැඩ වර්ජනය කරා. මේ
වැරදි අදහසම් ආදායමක් නැති අධ්‍යාපන සුදුසුකමකුත් නැති උපත්මයට එයාගේ පවුල්වලට යම් සාහනයක් ලබා දෙන්න තමයි ඒක දුන්නේ. වැරදි අදහස් නිසා ඒවා කඩාකප්පල් කරන්න එපා කියලා මං ඉල්ලනවා. බක්මීගම මැදවච්චය ග්‍රාම සේවා නිලධාරි කොට්ටාස දෙකටම අලිවැටක් ඉල්ලලා අපි මැනුම් කටයුතු කරලා තිබෙනවා. තාම එම අලිවැට ඉදි නොවි තිබෙන්නේ මන්දාය කියලා. කිලෝමීටර් 20ක වැටක් අපි 2021 වර්ෂයේ කරනවා අපි. ඇත්තටම මේ උපකරණ ටික දෙනවා නම් අපිට මේ තාක්ෂණ දැනුමත් එක්ක සිවිල් ආරක්ෂා දෙපාර්තමේන්තුවේ බටු ටික ඉන්නවා අපිට වැඩ කරගන්න පුළුවන්. ඒක ප්‍රාදේශීය ලේකම්තුමන්ලයි රාමසේවකයි ගොවි සංවිධානයත් එක්ක එක්කව කළා කතා කරලා ක්‍රියාත්මක කරන්න. මේ වෙනකොට අපිට පානීය ජලය නැහැ. හැම ගම්මානයකට බස් ලයින් දාලා හැම නිවසකටම වතුර ලබා හරි ලේකම් අඩම්පනේ නගරේ. හරි ඉන්න. අපිට මෙතන වැවක් තෝරගෙන තියෙනවා වාරි මාර්ගයෙන් ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න. ඒකෙන් අඩම්පන ඒකත් අහු වෙනවා සර් ග්‍රාම සේවක වසම් 54ම. ඒක දැන් පටන් ගන්න පුළුවන්ද ටැංකිය බැලලා? ඩිසයින් එක ඉවර කරලා තියෙන්නේ. මේ වෙලාවේ සර්වේ කරගෙන යනවා සර්. අපිට අවුරුදු 2කින් සම්පූර්ණයෙන් මේ ප්‍රශ්න විසඳලා දෙන්න පුළුවන්. ඇත්තටම යාංගෝ ව්‍යාපෘතිය ඉදිකිරීමේදී අපිට ශාලා ගොඩනැගිල්ලක් නැහැ. පුස්තකාල ගොඩනැගිල්ලට අවශ්‍ය පොත්පත් නැහැ. අපි පොත් 500ක් දෙන්නම් ඔයාගේ ඉස්කෝලේට. කො එන්නේ කවුද එන්නේ? පුස්තකාලය සඳහා පොත් ප්‍රදානය කිරීමය. හරි. පොත් 500ක් තියෙනවා. හැබැයි කියවන්න ඕන පොත්. මම ඊළඟට බලනවා පොත් කියවනවාද කියලා. ඉංග්‍රීසි තියෙනවා, හොඳ සිංහල පොත් තියෙනවා, හැම ජාතියකම පොත් 500ක් තියෙනවා අපි තෝරලා. මෙතුරු හුණුපිටිය ගංගාරම් විහාරස්ථානයේ 43 වෙනි නවම් මහා පෙරහැර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මිගාරහස්ති රාජ්‍යයා මත සදාතුක කරඬුව තැන්පත් කළා. එම අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලකයන් පිරිසක්ද එක්ව සිටියා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාව සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ මහ කොමසාරිස්වරියගේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් ලක් රජය සමග පැවති සාකච්ඡාවලින් අනතුරුවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ සිය වාර්තාව ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන කරුණු මුල් කරගනිමින්. පසුගියදා සම්මත කෙරුණු 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ විවේචනයට ලක් කළ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ එමගින් අධිකරණය, මානව හිමිකම් සහ පොලිස් වැනි කොමිෂන් සභාවල ස්වාධීනත්වයට මතු කරන බලපෑම්ද අභියෝගයට ලක් කර තිබුණා. විශ්වසනීයත්වයෙන් යුත් වගවීමේ ක්‍රියාවලියක් ශ්‍රී ලංකාව අනුගමනය නොකරන බවද මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය වාර්තාව මගින් අවධාරණය කර තිබුණා. COVID-19 ගෝලීය වසංගතයේ හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ දේහ අනිවාර්යෙන් ආදාහනය කළ යුතු බවට ලක් රජය ගත් තීරණයද විවේචනය කළ ඇය සඳහන් කළේ. එමගින් මෙරට සුළුචර ජාතිකයන් වන මුස්ලිම් සහ ක්‍රිස්තියානි ජන කොට්ටාශවලට වේදනාකාරී අත්දැකීම් ගෙන දී ඇති බවයි. කෙසේ වෙතත් කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ බෝමදානය කිරීම සඳහා ඉඩ සලසන අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කිරීමට රජය පියවර ගත්තා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉකුත් 24 වෙනිදා ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ 46 ඇලයිරක් එක වාර්තාවේ මුල් කෙටුම්පත සංශෝධනය කිරීමටයි මේ වන විට නියමිතව ඇත්තේ. ඒ ලක් රජය සමග පැවති සාකච්ඡාවලින් අනතුරුවයි. එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස් නඩා අල් නෂීෆ් නිවේදනය කළේ. ඒ අනුව අදාළ වෙනස්කම් ඇතුළත් අවසන් කෙටුම්පත සකස් කිරීමට සති 3ක් පමණ ගතවනු ඇති බවයි. මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ වාර්තාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීමටත් පියවර ගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කළ හැකි ආකෘති පිළිබඳව මානව හිමිකම් කවුන්සිලය තීරණය කරනු ඇති. ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මියගේ කාර්යාලය අතර විවෘත හා සුහද සබඳතාවක් නිර්මාණය වෙලා තියෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය අභියෝගයට ලක් කරමින් සම අනුග්‍රාහකත්වයේ දැක් වූ රටවල් 5ක් ඉදිරිපත් කළ 46 ඇලයිරක් L1 දරන යෝජනාව ලබන මාර්තු මාස 22 සහ 23 යන දිනවලදී සලකා බැලීමට නියමිතයි. පසුගිය කාලය ඇති කිරීමට සූදානම් වූ ඇමරිකානු ආර්ථික කොරිඩෝ වෙනුවට අපේම අපනයන කොරිඩෝවක් නිර්මාණය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහනට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. රටපුරා කෘෂි අපනයන ගම්මාන හෝ කලාප පිහිටවීමේ වැඩපිළිවෙල ආරම්භ කරමින් හම්බන්තොට දිස්ත්‍රික් කෘෂි අපනයන කලාපය තංගල්ල කසාගල රජමහා විහාරස්ථානයේදී ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රදේශවාසීන්ට අඹ, කජු හා ගම්මිරිස් ඇතුළු අපනයන භෝග පැළ බෙදා දෙනු ලැබුවා. මට මතකයි මේ ආණ්ඩුව පත් වෙලා නව කැබිනට් මණ්ඩලයේ දියුණු දීපු වෙලාව. එදා රාජ්‍ය ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ විශේෂපතියට අයිති නම් කියනකොට සමාව හිනා වුණා. ටික දවසක් යනකම් දයාසිරි ජයසේකරට කිව්වේ බදික් ඇමති කියලා. ප්‍රසන්න රණවීර ඇමතිතුමාට කිව්වේ මැටි ඇමති. සමහර ඇමතිවරු මේ නම දැකලා බාරගත්තත් අදිමදි කළා. අපි මේ විදිහට අමාත්‍යාංශයකට අයිති කුඩා දේවල් පවා නම් කළේ මේ දේවල් වලට විශාල අවධානයක් රට තුළ ලබා දීමේ අරමුණ. අපේ ජනතාව මානසික මොනතරම් වහලුම් කළාද කිව්වොත් මේ රටට අඹ, කජු, අන්නාසි, බේර, ඉරුටු, කැටපෝල ගිනාවට නොමේ hina වෙනවා. කජු වවනට, සියබලා වවනට ඒවා වෙනුවෙන් අමාත්‍යාංශයක් වෙන් කරන එකට තමයි hina වෙන්නේ. කහ රටින් ගෙන්නන්නේ නැහැ කියලා. වෙළඳ පොලේ කහ ඉඟයි කියලා. දැවැන්ත විරෝධයක් මේ රට තුළ ඇති කරන්න අපේ විපක්ෂය ඉදිරිපත් වුණා. ඒත් අපි ඉවසගෙන ඒ විරෝධයන්ට මුහුණ දීලා හොරෙන් එන කහවත් වෙළඳ පොලට දාන්නේ නැතුව අපේ බිමේ කහ උපදින්න නම් අපි වැඩ කරනවා. අද වෙනකොට තේ පොල් රබර් මත යකුණු ලංකාවේ ආර්ථිකයට නව ජවයක් ලබා දෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. එදා හදන්න හැදුවේ ඇමරිකාවේ ආර්ථික කොරිඩෝව. ඒ වෙනුවට අපි හදන්නේ අපේම අපනයන කොරිඩෝව. මේක තමයි අපේ වෙනස. පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ඉල්ලූ දින 3ක විවාදයට පෙර එම වාර්තාවේ සෙසු වෙළුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නයි විපක්ෂය ඉල්ලීමක් කරනවා. ඒ කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවේ අවසන් වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණා. එහිදී විපක්ෂය ඉල්ලා සිටියේ ඒ සම්බන්ධයෙන් දින 3ක විවාදයක් ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත් එම විවාදයට පෙර පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ 2 සිට 5 දක්වා වෙළුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා. මෙතර පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. ජනාධිපති කොමිසමේ වාර්තාවයි පාර්ලිමේන්තුවේ තීරීම්කාරක සභාවේ වාර්තාවයි අතර පටලවා ගන්න හොඳ නැහැ. සහරාංගි සිද්ධිය හේතු කොටගෙන කතා කරනකොට අපිට පේන්නේ මොකක්වත් නෙවෙයි. ඒකෙදි අපේ ජන ජීවිතය සහ අඩාල වීම, අපේ මිනිස් ජීවිත නැතිවීම, මේ මිනිස් ජීවිත නැවතින පවතින රජයේ ඒ වගකීමක් වෙන ආරක්ෂා කර ගැනීම. ඒකට තමයි කොමිසමක් පත් කරේ. ඒ කොමිසම තුල දීලා තියෙන වාර්තාවයි එලි දක්වලා තියෙන්නේ. ඒක ඉතින් ඔවුන්ගේ කාර්යභාරයක් වෙනවා. ප්‍රතික්ෂේප කිරීම හෝ වැළඳ ගැනීම. නමුත් ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්න ඒක බාධාවක් නෙවෙයි. පාස්කු ප්‍රහාරය පිළිබඳව කොමිෂන් වාර්තාව කොයිතරම් ඒගොල්ලෝ නීතිය පිළිබඳ විශේෂඥයන් වුණත් මේ ඉදිරිපත් කළ වාර්තාව අංග සම්පූර්ණ නැහැ. ඒ නිසා මේ ජාතික සංවිධාන වලට ඇඟිල්ල දික් කිරීම මෝඩ වැඩක්. පාස්කු කොමිසමේ වාර්තාවලියට තමයි ඒක අමුතු වාර්තාවක් වෙලා තියෙන්නේ. ඒ වාර්තාවේ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම පිළිබඳව චෝදනාවක් තියෙනවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහත්තයාට. ඒක හරිනේ. හැබැයි ප්‍රහාරය සැලසුම් කරපු කෙනෙක් නැහැ. ඒ විතරක් නෙවෙයි මේක ඇතුලේ අගමැතිතුමත් නැහැ. එයාට චෝදනාවක් නැහැ. මේ වාර්තාවත් අන්තිමට කොහොමද Tamanට ඕන කට්ටිය බේරලා ඕන නැති කට්ටිය හිරවෙන තාවට තමයි කොමිසම දාලා දෙන්නේ. අපේ දේශපාලන ව්‍යාපාරයට එල්ල කරපු ලොකුම ප්‍රහාරය මොකද්ද? මේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධානීන් අපි ඇල්ලුවේ නැහැ කිව්වා. මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන් කවුද කියන එක හොයන්නේ නැතුව ඒ කාරණාව හංගන්න හදනවා. මට එක දේ තමුන්නාන්සලාගෙන් අහන්න තියෙන්නේ. පාස්කු ප්‍රහාරයෙන් කාටද වැඩිම දේශපාලන හානිය සිද්ධ වුනේ? කාටද වැඩිම දේශපාලන වාසිය සිද්ධ වුනේ? ඒක ප්‍රතික්ෂේප කරනවා සමග ජන බලවේගය ඒක බොහොම හොඳයි. ඒගොල්ලොම පත් කරපු එකක්. ඒගොල්ලොම පිළිගන්නවා සමග ජන බලවේගය තමන් පත් කරපු කොමිසම වැඩක් නැහැ. ඒකනේ මේ කියන්නේ. අපි පිළිගන්න ඕන පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිය යුත්තන්ට තාම නිසි නීතිමය ක්‍රියාමාර්ග අරගෙන නැහැ කියලා. අසහසල්ල එළිය නෙවෙයි ඉන්න ඕනේ මහවුළු ගෙදර. ප්‍රෂාඩ් බදු දීලා එළිය නෙවෙයි ඉන්න ඕනේ මහවුළු ගෙදර. ඒ නිසා මේකට ගෑවිච්ච කෙනාට වහාම දඬුවම් දෙන්න කියන එකයි අපි කියන්නේ. ත්‍රිකුණාමලයේ වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ බවට වාර්තා වූ දීවරයන් 12 දෙනෙකු මියන්මාර් ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඔවුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළා. හලාවත හා මාර්වලාදී ප්‍රදේශවල දීවරෙන් 7 දෙනෙක් සාගර කුමාර අංක 4 බහුදින යාත්‍රාවෙන් මසුන් නැල්ලීම සඳහා ත්‍රිකුණාමලයේ වරායෙන් පිටත්ව ගොස් ඇත්තේ පසුගිය ජනවාරි 21 වෙනිදායි. එම මාසයේ 27 වෙනිදාද මයොමි නම් තවත් බහුදින යාත්‍රාවක් දීවරෙන් 5 දෙනෙකු සමග ත්‍රිකුණාමල වරායෙන් මසුන් නැල්ලීම සඳහා පිටත්ව ගොස් තිබුණා. පසුව අනාවරණ වී ඇත්තේ දියරලකට හසුවීම නිසා එම යාත්‍රා මියන්මාරයේ ආශ්‍රිතව මුහුදු සීමාවට ගසාගෙන ගොස් ඇති බවයි.
දැන් රටවටා හිරු. රටවටා හිරු. මත්ස්‍ය සම්පත් බෝකිරීමේ අරමුණෙන් දීවර අමාත්‍යංශය මගින් සිදු කරන භාවිතයට නොගන්නා රථවාහන මුහුදේ ගිල්වීමේ ව්‍යාපෘතිය ගාල්ල දීවරවරායෙන් අද උදෑසන ආරම්භ කරුණේ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. නෙළුව නගරයේ පිහිටි වෙළඳ සැලක් තුළට මීගවයෙකු පැමිණීමෙන් මතු වූ තත්ත්වය CCTV කැමරාවක මෙලෙස සටහන් තිබුණා. රටවටා හිරු. හිරු සවස 6:55 ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. දලිත මෙව් රාත්‍රී 9:55ට. ආයිබෝවන්.